උදේ ආයුබෝවන් හැමෝටම අපි අද දවසේ ඉඳලා අලුත් වැඩක් පටන් ගන්න හදන්නේ. ඔයාගේ තාක්ෂණ වේදී විෂය ධාරාවට අදාළව ඔයාට තියෙන පුතේ තාක්ෂණ වේදී සඳහා විද්‍යාව විෂයේ ෆිසික්ස් කොටසට අදාළව පාඩමක් පදාර්ථයේ යාන්ත්‍රික ගුණ. හරි? පදාර්ථයේ යාන්ත්‍රික ගුණ. එතකොට පුතේ අපි අද දවසේ මෙන්න මේ පදාර්ථයේ යාන්ත්‍රික ගුණ කියන පාඩම ඔයත් එක්ක සාකච්ඡා කරන්න හදන්නේ. ඔයත් එක්ක සාකච්ඡා කරන්න හදන්නේ. ඊට කලින්දී ඔයාට අපේ 2023 ඔන්ලයින් පන්තියට සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙම සම්බන්ධ වෙනවා නම් මේ වීඩියෝ එකේ පහළ තියෙන ඩිස්ක්‍රිප්ෂන් එක ඇතුලේ මම ඔයාට WhatsApp group එකට අදාළ link එක දාලා දෙනවා. ඔයාට පුළුවන් ඒ link එක හරහා අපේ 2023 WhatsApp group එකට සම්බන්ධ වෙන්න. ඒ සම්බන්ධ වෙලා අපි ඔන්ලයින් පන්ති වලට ඔයාට පුළුවන් දේ දිගටම සම්බන්ධ වෙන්න. හරි? අපි අද දවසේ උඩ අලුත් පාඩමක් පටන් ගන්න හදන්නේ පදාර්ථයේ යාන්ත්‍රික ගුණ කියන පාඩම. උදේ පදාර්ථයේ යාන්ත්‍රික ගුණ කියන පාඩම කතා කරන්න හදන්නේ. මේ පදාර්ථයේ යාන්ත්‍රික ගුණ කියන පාඩම කතා කරන්නේ මොකටද? ඔයා ඉස්සරලාම දැනගන්න ඕන සහ ඔයයි මම ඉස්සරලාම කතා කරන්න ඕන කාරණාවක් තියෙනවා. ප්‍රත්‍යස්තතා ගුණයක් කියන්නේ මොකක්ද කියන්නේ? ප්‍රත්‍යස්තතා ගුණයක් කියන්නේ මොකක්ද කියන්නේ? උදේ අපි ගන්නවා රබර් පටියක්. එහෙමත් නැත්නම් අපි ගන්නවා උදේ හෙලික්සිය දුන්නා. මොකද ගන්නේ? අපි ගන්නවා එක්ක රබර් පටියක්. එහෙම නැත්නම් උදේ අපි ගන්නවා හෙලික්සිය දුන්නා. මේ රබර් පටියක් හෝ හෙලික්සිය දුන්නා අරගෙන එක කෙලවරක් උදේ මොනවා කරනවද? තුලාතැටියක ගැට ගහලා අනික් කෙලවරේ මොනවා කරනවද? තවත් තැටියක රඳවලා උදේ බාරයන් එක්කරන. එහෙමත් නැත්නම් බර එක්කිරීමක් සිදු කරනවා. උදේ ඔයා හොඳට ඒ කියපු කාරණාව තේරුනේ නැත්නම් ඔයා මේක මේ විදිහට හිතන්න. ඔයාගේ අතේ තියෙනවා රබර් පටියක්. ඔයාගේ අතේ තියෙනවා උදේ රබර් පටියක්. මෙන්න මේ රබර් පටියට ඔයා මොනවද කරන්නේ? පහලින් බාරයන් එක්ක. එහෙම නැත්නම් බරක් එක්ක. උදේ බරක් එක්ක කරනකොට රබර් පටිය මොනවා වෙනවද? දිගින් වැඩි වෙනවා. රබර් පටිය මොනවා වෙනවද උදේ? දිගින් වැඩි වෙනවා. එතකොට උදේ බර මමයේ තිබිච්ච බර ප්‍රමාණයට වඩා තවත් බර ප්‍රමාණයක් තිබුණා. එහෙම බර ප්‍රමාණය තවත් වැඩි කරගුවා. රබර් පටිය ඇදෙන ප්‍රමාණය මොනවා වෙනවද උදේ? රබර් පටිය ඇදෙන ප්‍රමාණය වැඩි වෙනවා. එතකොට උදේ ඔය විදියට බර යොදන්න නැත්නම් බාරයන් යොදන්න රබර් පටියේ ඇදීම කියන එක වැඩි වෙනවා. එතකොට උදේ ඔය එල්ලපු බර ප්‍රමාණය නැත්නම් ලබා දීපු බාරයන් ප්‍රමාණය මම මොනවා කරනවද? ඉවත් කරනවා. හරි? ඔය ලබා දීපු බාරයන් ප්‍රමාණය නැත්නම් බර ප්‍රමාණය මම මොනවා කරනවද? ඉවත් කරනවා. උදේ ඒ බර ඉවත් කළාම මොකක් වෙනවද? මේ රබර් පටිය උදේ අර ඇදිලා තිබුණු රබර් පටිය නැවත මොනවා වෙනවද? තිබුණු තත්ත්වයටම පත්. නැවත මොනවා වෙනවද? තිබුණු තත්ත්වයටම පත් වෙනවා. ඔය විදිහට පුතේ යම් කිසි භාරයක් යොදලා යම් කිසි ඇදීමකට ලක් වෙන වස්තුවක ඒ භාරය නැත්නම් ඒ බර ඉවත් කළාට පස්සේ ඒ වස්තුව නැත්නම් ඒ ද්‍රව්‍ය අර තිබුණු තත්වයටම පත් වෙනවා නම් අපි කතා කරනවා පුතේ ඒ ගුණය මොන ගුණයක් කියලාද? ප්‍රත්‍යස්ත ගුණයක්. අපි කතා කරනවා පුතේ ඒ ගුණය මොන ගුණයක් කියලාද? ප්‍රත්‍යස්ත ගුණයක් කියලා. එතකොට මම හිතනවා පුතේ ඔයාට බොහොම පැහැදිලි ප්‍රත්‍යස්ත ගුණයක් කියන්නේ මොකක්ද කියලා. මම හිතනවා පුතේ ඔයාට බොහොම පැහැදිලි ප්‍රත්‍යස්ත ගුණයක් කියන්නේ මොකක්ද කියලා. ඊළඟට එතකොට පුතේ මේකේ සිද්ධ වෙච්ච කාරණාව මොකද්ද? බර වැඩි කරන්න රබර් පටියේ දිග ප්‍රමාණයක් මොනවද? එන්න වැඩි වුණා. හරි? බර වැඩි කරන්න රබර් පටිය ඇදෙන ප්‍රමාණයක් එන්න වැඩි වුණා. එතකොට පුතේ බරම ඉවත් කළාම නැවත රබර් පටිය තිබිච්ච තත්ත්වයකටපත් වුණා. පුතේ ඕකට අපි කියන්නේ භෞතික විද්‍යාවේ ප්‍රත්‍යස්ත ගුණය. පුතේ අපි කියන ඕකට භෞතික විද්‍යාවේ මොකද්ද ගුණය? ප්‍රත්‍යස්ත ගුණය. එතකොට පුතේ මොකද්ද උනේ මේක තුල මම මේක ප්‍රස්ථාරගත කළොත්
උදේ ඕනම වස්තුවකට බලයක් යොදලා ඒකේ යම්කිසි දිගක් වැඩි වෙනවා නම් හරි ඒ වස්තුව දිගින් වැඩි වෙනවා නම් අන්න ඒ දිග වැඩි වීමටත් ඒ භෞතික විද්‍යාවේ තනි නමක් අපි පාවිච්චි කරනවා මොකක්ද මේ නම විද්‍යුත් හරි තනි නමක් අපි පාවිච්චි කරනවා මොකක්ද මේ නම විද්‍යුත් එතකොට විද්‍යුතිය වැඩි වුණේ මොනවා නිසාද භාරයක් එල්ලීම නිසා භාරයක් එල්ලීම නිසා උදේ මෙන්න මේ බර වැඩි කරන්න විද්‍යුතිය වැඩි වෙනවා ඒ කියන්නේ එක සාධකයක් ඔයා වැඩි කරන්න තව සාධකයක් නිකම්ම වැඩි වෙනවා ඔන්න ඕකට කියනවා අපි අනුලෝම සම්බන්ධතාව එකක් වැඩි කරනකොට තව එකක් නිකම්ම වැඩි වෙනවා එකක් අඩු කරනකොට තව එකක් නිකම්ම අඩු ඒකට අපි කියනවා මොකද්ද අනුලෝම සම්බන්ධතාවයක් කියලා අනුලෝම සම්බන්ධතාවයක් කියලා උදේ ඕනම අනුලෝම සම්බන්ධතාවයකට අදාළ ප්‍රස්තාරයක් ඔය විදිහට සරල රේඛීයවයි උදේ මේක ප්‍රස්තාරයේ x අක්ෂය උදේ මේක ප්‍රස්තාරයේ y අක්ෂය ඔයාගේ කණ්ඩායමක ලකුණු කරනකොට ප්‍රස්තාරයක x y ලෙස ලකුණු කරන්න ඔයා හිතන්න x වල මෙතන y වල මෙතන පළවෙනි තැන දැන් x වල මෙතන y වල මෙතන දෙවෙනි තැන දැන් x වල මෙතන y වල මෙතන ඔතේ තුන්වෙනි තැන එන්න මොනවා වෙනවද පුතේ මේකේ කණ්ඩායම වල විදියට පියවරෙන් පියවර ඉහළට යනවා ඒකට හේතුව මොකක්ද යොදන භාරයට සාපේක්ෂව විද්‍යුතිය වැඩි වෙනවා යොදන භාරයට සාපේක්ෂව විද්‍යුතිය වැඩි වෙනවා අපි කියනවා ඒ නිසා පුතේ මෙන්න මේ භාරයට නැත්නම් බලයට විද්‍යුතිය මොනෝම සම්බන්ධ වෙනවා කියලාද අනුලෝමව සමානුපාතික වේගය හරි අපි කියනවා පුතේ භාරයට විද්‍යුතිය අනුලෝමව සමානුපාතික වේගය ඒ නිසා පුතේ මම විද්‍යුතියක් සාමාන්‍යයෙන් ලකුණු කරනවා සිම්පල් ඒවලු මම භාරයක් එහෙමත් නැත්නම් පුතේ මෙතන බලයක් නෙමෙයි දිනන්නේ බලයක් අපි කතා කරනවා පුතේ F1 सामान्य विद्युत අපි ලකුණු කරනවා සිම්පල් V වලින් සාමාන්‍ය බලය අපි ලකුණු කරනවා F1 එතකොට මොකක්ද වෙන්නේ පුතේ කෙලින්ම මෙන්න මේ බලය අනුලෝමව සමානුපාතිකයි ඔකේද විද්‍යුත් මෙන්න මේ බලය අනුලෝමව සමානුපාතිකයි විද්‍යුත් එතකොට පුතේ මෙන්න මේ බලය වැඩි කරන්න විද්‍යුතියක් වැඩි වෙනවා බලය අඩු කරන්න විද්‍යුතියක් අඩු වෙනවා. ඔන්න ඕකට තමයි අපි කියන්නේ පුතේ අනුලෝම සමානුපාතික සම්බන්ධතාවය. ඒ කියන්නේ එක සාධකයක් වැඩි කරනකොට පුතේ තව සාධකයක් නිකම්ම වැඩි වෙනවා. එහෙමත් නැත්නම් එක සාධකයක් අඩු කරනකොට පුතේ තවත් සාධකයක් නිකම්ම අඩු වෙලා. අපි කියන ඕකට මොකද්ද සම්බන්ධතාවය? අනුලෝම සමානුපාතික සම්බන්ධතාවයක් කියලා. අපි කියන ඕකට අනුලෝම සමානුපාතික සම්බන්ධතාවයක් කියලා. එතකොට මෙන්න මේ සම්බන්ධතාවය ආශ්‍රයෙන් ඔයාට පදාර්ථයේ යාන්ත්‍රික ගුණ කියන පාඩමට අදාළව ඔයාට තියෙනවා සූත්‍රයක් නිරූපණය කරන්න. අපි එනවා දැන් මේ සූත්‍රය කතා කරන්න. දුන්නක් සඳහා නම් දැන් මම ඔයාලට බලාගෙන ගත්ත අවබෝධය ඔයා දැන් හිතන්න පුතේ දුන්නක් මේ දුන්නකටත් මොකද වෙන්නේ අපි දුන්නකේ විදිහේ මොනවද කරලාද පස්සක මේක ඇදලා අපි දුන්නකේ විදිහේ කොහොමද මේක පස්සක ඇදලා එතකොට පුතේ පස්සක යොදන බලය වැඩි කරන්න දුන්න ඇදෙන ප්‍රමාණයක් මොනවද වැඩි වෙනවා පස්සක යොදන බලය වැඩි කරන්න දුන්න පිටිපස්සට ඇදෙන ප්‍රමාණයක් වැඩි වෙනවා අපි ඕකට කියනවා දුනු නියතයක් අපි එනවා මේක දුන්නක් ගැන කතා කරනකොට අපි ඕකට කියනවා දුනු නියතයක් එතකොට පුතේ මෙන්න මේ දුනු නියතය ආශ්‍රයෙන් මෙන්න මේ සූත්‍රය උත්පන්න කරන්නේ කොහොමද කියන එක අපි කතා කරන්නේ මෙන්න මේ සූත්‍රය උත්පන්න කරන්නේ කොහොමද කියන එක අපි කතා කරන්නේ පුතේ මොනවද කියන්නේ මෙන්න මේ බලයට අනුලෝමව සමානුපාතිකයි කියනවා පුතේ ඔයාට විද්‍යුතිය උදේ බලයට අනුලෝමව සමානුපාතිකයි නම් විද්‍යුතිය අනුලෝම සමානුපාතික ලක්ෂණ ඉවත් කරලා සමාන ලක්ෂණක් නම් කියනවා
ඒ නිසා මම ගෙනල්ලා දානවා මේ හැම වෙලාවකම නියතයක්. අනුලෝම සමානුපාතික ලකුණක් ඉවත් කරලා සමාන ලකුණක් ගේනකොට හැම වෙලාවකම ගෙනල්ලා දානවා නියතයක්. අර තිබිච්ච එහෙමත් නැත්නම් විතතිය ඒ විදිහටම පවතිනවා. එතකොට පුතේ දුනු නියතය අපි කොට නගනවා. මේකනේ දැන් ඔයා යොදාගත්ත දුනු නියතය. දුනු නියතය සමානයි කොහොමද එතකොට ඒ බෙදීම e බවටපත් වෙනවා. දුනු නියතය සමානයි නැත්නම් k සමානයි f බෙදීම e බවටපත් වෙනවා. පුතේ k ට අදාළ ඒකක මොනවද කියලා ඔයාගෙන් එකපාරක් උසස් පෙළ විභාගයේ ප්‍රශ්නෙකුත් ඇහුවා. ඒ නිසා මතක තියාගන්න පුතේ ඒකකය කොහොමද අපි එනවා k ට අදාළ ඒකක ගණනය. කොහොමද පුතේ එන්නේ බලයක් මනිනවා ඔයා දන්නවා සම්මත ඒකකයේ නිව්ටන්. එතකොට විතතියක් මනිනවා සම්මත ඒකකයේ විතතිය කියලා කිව්වේ මොකද්ද? යම් කිසි වස්තුවක බලයක් යොදපුවාම දිග වැඩි වෙනවා. හරි? දැන් ඔයා මෙහෙම හිතන්න. දැන් ඔයා ගාව තියෙනවා රබර් පටිය. මෙන්න මේ රබර් පටිය පුතේ මොනවද? අපි බලයක් යොදලා මේක ඇත්තොත් ඒක දිගින් වැඩි වෙනවා. ඔන්න ඔය වැඩි වෙච්ච දිග ප්‍රමාණය තමයි පුතේ අපි කතා කරන්නේ. එහෙමත් නැත්නම් විතතිය ලෙස. ඔන්න ඔය වැඩි වෙච්ච දිග ප්‍රමාණය තමයි අපි කතා කරන්නේ. එහෙමත් නැත්නම් විතතිය ලෙස. පුතේ දිගක් මනින සම්මත ඒකකය ඔයා දන්නවා මීටර. ඒ නිසා දුරු නියතයේ ඒකක ගොඩනගනවා පුතේ මීටරයට මීටර. ඒ නිසා දුරු නියතයේ ඒකක ගොඩනගනවා පුතේ මීටරයට නිව්ටන්. සාමාන්‍ය පොතේ දිගක් මනින සම්මත ඒකකයේ මීටර උනාට ඔයාට විතතියක් හැම වෙලාවකම දෙන්නේ මිලිමීටර. ඔයාට විතතියක් හැම වෙලාවකම දෙන්නේ මිලිමීටර. ඒ නිසා පුතේ ඔයාට ඒකක විදියට නිව්ටන් මිලිමීටරයට කියන එකකේ පාවිච්චි කරන්න පුළුවන්. නිව්ටන් මිලිමීටරයට කියන එකකේ පාවිච්චි කරන්න පුළුවන්. හරි? ඔය කියන ඒකක දෙකම පුතේ කිසිම ගැටලුවක් නැහැ නේද? සමහර වෙලාවට ප්‍රශ්න අහනකොට ඔයාගෙන් කෙලින්ම අහන්න පුළුවන් අවස්ථානයේ දුරුනියතය සඳහා උත්තරේ මීටරයට නිව්ටන් වලින් ගන්න. මීටරයට නිව්ටන් වලින් ගන්න. පුතේ අන්න ඒ වගේ අවස්ථාවක ඔයා කරන්නේ මොකද? ඔයා කරන්න ඕනේ දේ. ඔයාට දීලා තියෙන විතතිය මිලිමීටර වලින් නම් කෙලින්ම ඔයා ඉස්සල්ලා මේක මීටර කරලා ඉන්න ඕනේ. මිලිමීටර වලින් නම් දීලා තියෙන්නේ ඔයා ඉස්සල්ලා මේක මීටර කරගෙන ඉන්න ඕනේ. හරි? එතකොට පුතේ ඔතනින් ඉස්සරහට ගිහිල්ලා අපි එනවා කතා කරන්න ඔයාට මේ ප්‍රත්‍යස්ත ගුණ කියන පාඩම ඊළඟට කතා කරන්න ඕනේ ප්‍රත්‍ය බලය කියලා. පුතේ ඔයාට තියෙනවා කතා කරන්න ඊළඟ කමුමාත්තාව ප්‍රත්‍ය බලය කියලා. පුතේ මොකක්ද මේ ප්‍රත්‍ය බලයක් කියන්නේ? මොකක්ද මේ ප්‍රත්‍ය බලයක්? පුතේ ප්‍රත්‍ය බලයක් කියලා කියනවා ඒකක හරස්කඩකට දරනු ලබන බලය. ඒකක හරස්කඩක් මත බලය අපි කතා කරනවා පුතේ මොකක් විදියටද? ප්‍රත්‍ය බලයක් විදියට. අපි කතා කරනවා පුතේ මොකක් විදියටද? ප්‍රත්‍ය බලයක් විදියට. ඒ නිසා පුතේ ලියනවා සූත්‍රයක් ප්‍රත්‍ය බලය වෙනවා. හරි? ඒ නිසා ලියනවා සූත්‍රයක් ප්‍රත්‍ය බලය වෙනවා. ප්‍රත්‍ය බලය සමානයි බලය බෙදීම හරස්කඩ වර්ගඵලය. බලය බෙදීම හරස්කඩ වර්ගඵලය. පුතේ ඒකක හරස්කඩක් මත බලය අපි කතා කරනවා මොකක් විදියටද? ප්‍රත්‍ය බලයක් ලෙස. ඒකක හරස්කඩක් මත බලය අපි කතා කරනවා පුතේ ප්‍රත්‍ය බලය ලෙස. ඔයාට මේක සංකේතාත්මකව මෙන්න මේ විදිහට ලියන්න පුළුවන්. ඔයාට මේක සංකේතාත්මකව මේ විදිහට ලියන්න පුළුවන්. බලය පුතේ F හරස්කඩ වර්ගඵලය බලය පුතේ F හරස්කඩ වර්ගඵලය F. එතකොට පුතේ ඔයා මේකේ ඒකක මොනවද කියලා අහුවොත් කොහොමද හොයන්නේ? බලය මනිනවා නිව්ටන් වලින්. ඔයා දන්නවා හරස්කඩ වර්ගඵලයක් අපි මනිනවා පුතේ වර්ග මීටර වලින්. ඒ නිසා ප්‍රත්‍ය බලයේ ඒකක ඔයාට ලැබෙනවා වර්ග මීටරයට නිව්ටන් වලින්. ප්‍රත්‍ය බලයේ ඒකක ඔයාට ලැබෙනවා වර්ග මීටරයට නිව්ටන් වලින්. පුතේ මෙන්න මේ කතා කරන ප්‍රත්‍ය බලය ඔයාට ප්‍රධාන ආකාර දෙකකට මේ කතා කරන
ප්‍රත්‍යාව බලය ප්‍රධාන ආකාර දෙකකින් අපි කතා කරනවා. මොකද්ද? ආතන්‍ය ප්‍රත්‍යාව බලය පළවෙනි. ආතන්‍ය ප්‍රත්‍යාව බලය පළවෙනි. දෙවෙනි එක අපි කතා කරනවා සම්පීඩන ප්‍රත්‍යාව බලය. නැත්නම් සම්පීඩක ප්‍රත්‍යාව බලය. ඔතේ පළවෙනි එක මොකද්ද? ප්‍රත්‍යාව බලයේ ප්‍රධාන ආකාර දෙකයි. පළවෙනි එක අපි කතා කරන්නේ ආතන්‍ය ප්‍රත්‍යාව බලය. ආතන්‍ය ප්‍රත්‍යාව බලය. එතකොට අපි කතා කරනවා දෙවෙනි එක මොකද්ද? අපි කතා කරනවා දෙවෙනි එක මොකද්ද? සම්පීඩක ප්‍රත්‍යාව බලය. සම්පීඩන නැත්නම් සම්පීඩක ප්‍රත්‍යාව බලය. ඔය වචන දෙක පාවිච්චි කරන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. ආතන්‍ය ප්‍රත්‍යාව බලය එහෙමත් නැත්නම් දෙවෙනි එක සම්පීඩක ප්‍රත්‍යාව බලය. උදේ ඔයා ගන්න ඇදීමකට ලක් වෙච්ච වස්තුවක් ඇදෙනවා. ඒකයි අපි කියන්නේ ආතන්‍යයි. ඇදෙනවා. උදේ සම්පීඩකයි කියන්නේ ඔයා ගන්න යම් කිසි වස්තුවකට සම්පීඩනයක් දෙනවා කියලා. එහෙමත් නැත්නම් තෙරපීමක් දෙනවා කියලා. ඒ තෙරපීමක් සහිත වස්තුවකට අදාළ ප්‍රත්‍යාව බලය නෙමෙයි. ඔයයි මමයි කතා කරන්නේ සම්පීඩක ප්‍රත්‍යාව බලය. එහෙමත් නැත්නම් සම්පීඩන ප්‍රත්‍යාව බලය. එතකොට මෙහෙම ගන්න. මම එනවා පළවෙනි අනුපාතිකාව කතා කරන්න ආතන්‍ය ප්‍රත්‍යාව බලය. අපි කතා කරමු පළවෙනි අනුපාතිකාවේ ආතන්‍ය ප්‍රත්‍යාව බලය. මොකක්ද කියන්නේ? යම් කිසි වස්තුවක් මම ගන්නවා. උදේ මම යම් කිසි වස්තුවක් ගන්නවා. මේක ඇදීමකට ලක් කරනවා. හරි? මොනවද? හරස්කඩක් සහිත වස්තු. හරි? පොතේ මතක තියාගන්න. මේ ප්‍රත්‍යාව බලය කියන එක බලපාන්නේ හරස්කඩක් සහිත වස්තු. එතකොට පුතේ මම සලකනවා මේක මේ විදිහට හරස්කඩක් සහිත වස්තු. ඔන්න ඔය හරස්කඩක් සහිත වස්තුවකට මම මොකද කරන්නේ පුතේ? දෙපසින් බලයක්. හරි? දෙපසින් නෝත් අනිත් පැත්තකින් මම මොකද කරන්නේ? මේ විදිහට බලයක්. හරි? ඔය විදිහට දෙපසට F1 F2 මම ඔය විදිහට බලයක් දෙනවා. දැන් මෙතන තියෙනවානේ පුතේ හරස්කඩක්. මේ තියෙන්නේ හරස්කඩ වර්ග. එතකොට මෙන්න මේ හරස්කඩ වර්ගඵලයේ මතක තමයි පුතේ ඔයා මෙන්න මේ බලය යොදලා තියෙන්නේ. හරස්කඩ වර්ගඵලයේ මතක තමයි පුතේ ඔයා මෙන්න මේ බලය යොදලා තියෙන්නේ. ඒ නිසා ආතන්‍ය ප්‍රත්‍යාව බලය හරස්කඩ වර්ගඵලයක් මතයි යොදලා තියෙන්නේ. සාමාන්‍ය අර සූත්‍රයයි පොදුවේ කතා කරපු බලය බෙදීම හරස්කඩ වර්ගඵලය. බලය බෙදීම හරස්කඩ වර්ගඵලය. සාමාන්‍ය අර සූත්‍රයයි බලය බෙදීම හරස්කඩ වර්ගඵලය කියන සූත්‍රයෙන් ඔයාට හොයන්න පුළුවන් ආතන්‍ය ප්‍රත්‍යාව බලය. ඔය විදිහටම පුතේ යම් කිසි වස්තුවක් මම ගන්නවා. හරි? මං කියවනේ දැන් ප්‍රත්‍යාව බලය කියන කොටස් ප්‍රධාන වශයෙන් දෙකක්. මොනවද තියෙන්නේ ප්‍රත්‍යාව බලයේ ප්‍රධාන කොටස් දෙක? එකක් ආතන්‍ය ප්‍රත්‍යාව බලය, අනිත් එක සම්පීඩක ප්‍රත්‍යාව. එකක් උදේ ආතන්‍ය ප්‍රත්‍යාව බලය, අනිත් එක මොකද්ද? සම්පීඩක ප්‍රත්‍යාව බලය. එතකොට උදේ අපි යනවා දෙවෙනි එක කතා. මොකද්ද කියන්නේ? සම්පීඩක ප්‍රත්‍යාව බලය. සම්පීඩක ප්‍රත්‍යාව බලය. එතකොට පුතේ මෙන්න මේ සම්පීඩක ප්‍රත්‍යාව මේකත් පුතේ හරස්කඩක් සහිත වස්තුවක්. හරි? මේකත් පුතේ මොකද්ද? හරස්කඩක් සහිත වස්තුවක් තමයි සලකන්නේ. එතකොට මෙන්න මේ විදිහට හරස්කඩක් සහිත වස්තුවකට මොකද්ද කරන්නේ? ඔයා දෙනවා පුතේ දෙපසින් බලයක් නැත්නම් සම්පීඩනයක්. මේකේ F1 මේකේ F2. ඔයා දැන් මේ බලය දීලා තියෙන්නේ හරස්කඩ. ඔයා දැන් මේ බලය දීලා තියෙන්නේ හරස්කඩකට. එතකොට පුතේ මේකත් අර සූත්‍රයෙන් ඔයාට හොයන්න පුළුවන්. එක්ක ඇදීමකට ලක්වන වස්තුවක් වෙන්න පුළුවන්, එක්ක සම්පීඩනයකට ලක්වන වස්තුවක් වෙන්න පුළුවන්. මේ දෙකටම තියෙන පොදු බලය මොකද්ද? ප්‍රත්‍යාව බලය. ඒ නිසා අදිනවා නම් ඒක ආතන්‍ය ප්‍රත්‍යාව බලය, සම්පීඩනය කරනවා නම් ඒක සම්පීඩක ප්‍රත්‍යාව බලය බවට. එතකොට පුතේ සම්පීඩක ප්‍රත්‍යාව බලය, සම්පීඩක ප්‍රත්‍යාව බලය, සම්පීඩක ප්‍රත්‍යාව බලය සමානයි පුතේ. ඒකත් මොකද්ද? බලය බෙදීම හරස්කඩ වර්ගඵලය. බලය බෙදීම හරස්කඩ වර්ගඵලය.
ඔය සූත්‍රෙම ඔයාට හොයන්න පුළුවන් මොකද්ද? සම්පීඩක ප්‍රත්‍යහ බලය කියලා. සම්පීඩක ප්‍රත්‍යහ බලය කියලා. උදේ සාමාන්‍ය සූත්‍ර දෙකමයි වචනේ තියෙන වෙනසයි තියෙන්නේ මොකද්ද තියෙන්නේ? උදේ ප්‍රත්‍යහ බලයක් කියලා අපි පොදුවේ කතා කරනවා මොකක්ද? යම්කිසි හරස්කේ වර්ගඵලයක් මත බලය ඔයාගේ මමයි කතා කරනෝදී ප්‍රත්‍යහ බලයක් ලෙස. එතකොට පුතේ ඔය ප්‍රත්‍යහ බලයේ තියෙන්න පුළුවන් ආකාර දෙකයි තියෙන්නේ. මොනවද? එකක් ආකාංග ප්‍රත්‍යහ බලය, අනිත් එක සම්පීඩක ප්‍රත්‍යහ බලය. පුතේ ඇදීමකට ලක්වන වස්තුවක් මත හරස්කඩක් සහිත ඇදීමකට ලක්වන වස්තුවක් මත බලය ආකාංග ප්‍රත්‍යහ බලය ලෙසත් හරස්කඩක් සහිතව සම්පීඩනය කරන ලද නැත්නම් තෙරපීමකට ලක් කරන ලද නැත්නම් අපි ඔය කතා කරන විදිහට සම්පීඩනය කරන ලද වස්තුවක් මත බලයේදී සම්පීඩන ප්‍රත්‍යහ බලය ලෙස අපි කතා කරමු. එතනින් ඉස්සරහට යනවා. ඔයාට තියෙනවා මේ පදාර්ථයේ යාන්ත්‍රික ගුණ කියන පාඩමට අදාළව ඊළඟට කතා කරන්න වික්‍රියාවක්. ඔයාට තියෙනවා මොකද්ද? පදාර්ථයේ යාන්ත්‍රික ගුණ කියන පාඩමට අදාළව කතා කරන්න දේ වික්‍රියාවක්. මොකද්ද වික්‍රියාවක් කියන්නේ? ඒකක මුල් දිගක සිදුවන දිගෙහි වෙනස් වීම හෝ ඒකක මුල් දිගක දිගෙහි සිදුවන වෙනස් වීම හෝ ඒකක මුල් පරිමාවක සිදුවන පරිමාවේ වෙනස් මොකද කියන්නේ? ඒකක මුල් දිගක සිදුවන දිගෙහි වෙනස් වීම හෝ ඒකක මුල් පරිමාවක සිදුවන පරිමාවේ වෙනස් වීම අපි කතා කරනවා වික්‍රියාවක් ලෙස. අපි එන අනුමාතුකාව කතා කරන්නේ මොකද්ද? වික්‍රියාව. අපි එන අනුමාතුකාව කතා කරන්නේ වික්‍රියාව. එතකොට මෙන්න මේ වික්‍රියාව කියන කතාවට ආවම මට කියන්නේ මොකද්ද? ඒකක මුල් දිගක සිදුවන දිගෙහි වෙනස් වීම හෝ ඒකක මුල් පරිමාවක සිදුවන පරිමාවේ වෙනස් වීම අපි කතා කරනෝදී මොකක් කියලාද? වික්‍රියාව. භෞතික විද්‍යාවේ අපි තනි නමක් දෙනවා. මොකක් කියලාද? වික්‍රියාව. මෙහෙම එකක් පුතේ මෙන්න මේ විදිහ එකක් තියෙනවා. දැන් ඔයා ගාව දණ්ඩක් අංකුවක් වෙන්න පුළුවන්. එතකොට මේ ඔයා හිතන්න බලය දෙන්න කලින් දැන් මම දෙවෙනි අවස්ථාවේ බලයක් දීලා ඔයා හිතන්න මෙන්න මේ වස්තුවේ බලය මේ විදිහට වැඩි වීමක් සිද්ධ වෙලා තියෙනවා කියලා. එතකොට දැන් මුල් දිග මේ මුල් දිගට මුල් දිග අපි කතා කරනවා ඒ මේකෙත් මෙතෙන් එනකම් මුල් දිග ඒ එතකොට මේ බලය දීලා දිගේ වෙනසක් සිද්ධ වෙලා නේද? මුල් දිගට සාපේක්ෂව දිගෙහි සිදුවන වෙනස් වීම මුල් දිගට සිදුවන දිගෙහි වෙනස් වීම අපි කතා කරන්නේ වික්‍රියාවක් ලෙස. එතකොට මේ මුල් දිගට දෙවෙනි අවස්ථාවේ බලය දීම නිසා දිග වැඩි වෙලා ඔන්න ඔය වැඩි වෙච්ච දිග ප්‍රමාණය තමයි දෙන්නේ. ඊ එහෙමත් නැත්නම් විතතිය ලෙස අපි කතා කරන්නේ. ඊ එහෙමත් නැත්නම් විතතිය ලෙස අපි කතා කරන්නේ. එතකොට මේ වික්‍රියාව වෙනුවෙන් සම්බන්ධයක් මම ගොඩනගනවා. වික්‍රියාව. එතකොට මේ වික්‍රියාව වෙනුවෙන් සම්බන්ධයක් මම ගොඩනගනවා. මොකද විතතිය බෙදීම මුල් දිග. විතතිය බෙදීම පුතේ මුල් දිග. ඔන්න සම්බන්ධ. අපි ලියනවා පුතේ සංකේතාත්මකව විතතිය E මුල් දිග L විතතිය E මුල් දිග L. එතකොට පුතේ හොඳට මතක තියාගන්න ඔය කාරණාව වික්‍රියාවට ඒකකයක් නොමැත. වික්‍රියාවට ඒකකයක් නොමැත. ඒ පුතේ මම එහෙම කියන්නේ මෙතන තියෙනවා විතතිය. උදේ අපි විතතියක් මනිනවා කිව්වා මොන වගේද? දිගක් නිසා මීටර වලින් මුල් දිගක් තියෙනවා පුතේ මුල් දිගක් මනිනවා ඒකේ මොනවද? දිගක් නිසා මීටර වලින්. උදේ මීටරට මීටර කැපිලා යනවා. ඒ නිසා වික්‍රියාවට ඒකකයක් නොමැත. වික්‍රියාවට ඒකකයක් නොමැත. මම හිතනවා බොහොම පැහැදිලි කියලා පුතේ. අපි කතා කරමු මොනවද? ප්‍රත්‍යස්ත ගුණය කියන්නේ මොකද්ද?
ඊට පස්සේ ප්‍රත්‍යා බලය කියන්නේ මොකක්ද? ඊට පස්සේ අපි කතා කරනවා පුතේ ප්‍රත්‍යා බලයෙන් එහාට ඇවිල්ලා ප්‍රත්‍යා බලයේ ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා කියලා. මොනවද? ආතන්‍ය ප්‍රත්‍යා බලය සහ සම්පීඩක ප්‍රත්‍යා බලය. ආතන්‍ය ප්‍රත්‍යා බලය සහ සම්පීඩක ප්‍රත්‍යා බලය. එතකොට පුතේ අපි එනවා ඊට පස්සේ අනුමාත්‍රකාව කතා කරගෙන මොකක් ගැනද? වික්‍රියාවක් ගැන. පුතේ මේ කතා කරන වික්‍රියාවක් මට අර ඉස්සලා ප්‍රත්‍යා බලයේ විදියටම ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා. ඔය කතා කරන වික්‍රියාවක් ඉස්සලා ප්‍රත්‍යා බලයේ විදියටම පුතේ වික්‍රියාවක් ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා. එකක් ආතන්‍ය වික්‍රියාව. ඒ කියන්නේ ඇදීමකට ලක්වීම නිසා සිදුවන මුල් දිගේ වෙනස් වීම ආතන්‍ය වික්‍රියාව ලෙස කතා කරනවා. ආතන්‍ය වික්‍රියාව ලෙස කතා කරනවා. ඔය විදිහටම පුතේ යම්කිසි වස්තුවක් සම්පීඩනය කිරීම නිසා නැත්නම් දෙපසින් බලයක් ලබා දීම නිසා සිදුවන දිගේ වෙනස් වීම නැත්නම් සිදුවන මුල් පරිමාණයේ වෙනස් වීම අපි කතා කරනවා පුතේ සම්පීඩක ප්‍රත්‍යා බලයක් ලෙස. සම්පීඩක ප්‍රත්‍යා බලයක් ලෙස. පුතේ ආතන්‍ය සම්පීඩක වික්‍රියාවක් ලෙස අපි කතා කරනවා පුතේ සම්පීඩක වික්‍රියාවක් ලෙස. එතකොට පුතේ වික්‍රියාවක් ප්‍රධාන ආකාර දෙකයි මොනවද? ආතන්‍ය වික්‍රියාව සහ සම්පීඩක වික්‍රියාව ලෙස. ආතන්‍ය වික්‍රියාව සහ සම්පීඩක වික්‍රියාව ලෙස. පුතේ ආතන්‍ය වික්‍රියාවත් අපි මේ සූත්‍රෙමයි ගණනය කරන්නේ. සම්පීඩක වික්‍රියාවත් අපි මේ සූත්‍රෙමයි ගණනය කරන්නේ. ආතන්‍ය වික්‍රියාවත් අපි මේ සූත්‍රෙමයි ගණනය කරන්නේ. සම්පීඩක වික්‍රියාවත් පුතේ අපි මේ සූත්‍රෙමයි ගණනය කරන්නේ. හරි. මම හිතනවා බොහොම පැහැදිලි කියලා. නැවතත් පොන්චි මතක් කිරීමක් කරලා පුතේ මොනවද අපි කතා කරගෙන ආපිට අපි ඉස්සලාම කතා කරුවා පුතේ ප්‍රත්‍යා බලයක් කියන්නේ මොකක්ද? ප්‍රත්‍යාත්මතා ගුණයක් කියන්නේ මොකද්ද? එතකොට ප්‍රත්‍යා බලයක් කියන්නේ මොකක්ද? ප්‍රත්‍යා බලයේ ප්‍රධාන ආකාර දෙකයි මොනවද? ආතන්‍ය ප්‍රත්‍යා බලය සහ සම්පීඩක ප්‍රත්‍යා බලය. ඊට පස්සේ අපි ආව අනුමානතාව කතා කරන්නේ මොකද්ද? වික්‍රියාවක්. වික්‍රියාවේ ප්‍රධාන ආකාර දෙකයි කියනවා මොනවද? ආතන්‍ය වික්‍රියාව සහ සම්පීඩක වික්‍රියාව ලෙස. ආතන්‍ය වික්‍රියාව සහ සම්පීඩක වික්‍රියාව ලෙස. අර ප්‍රත්‍යා බලය හේව වගේම වික්‍රියාවේ පුතේ ආතන්‍ය වික්‍රියාව හොයන්නේ සම්පීඩක වික්‍රියාව කියන හොයන්නේ ඔය එකම සූත්‍රේ. ඔයාට ප්‍රශ්න දෙනකොට කෙලින්ම දෙනවා මේක ඇදීමකට ලක් වෙච්ච එකක්ද සම්පීඩනයකට ලක් වෙච්ච වස්තුවක්ද කියලා. ඇදීමකට ලක් වෙච්ච වස්තුවක්ද සම්පීඩනයකට ලක් වෙච්ච වස්තුවක්ද කියලා. එතකොට ඔයා තීරණය කරන්න ඕනේ හොයන්න ඕනේ ආතන්‍ය වික්‍රියාවද එහෙමත් නැත්නම් සම්පීඩක වික්‍රියාවද කියන එක. එතකොට ඔයා තීරණය කරන්න ඕනේ හොයන්න ඕනේ ආතන්‍ය වික්‍රියාවද එහෙමත් නැත්නම් සම්පීඩක වික්‍රියාවද කියන එක. පැහැදිලි? එතනින් ඉස්සරහට යනවා අපි කතා කරන්නේ. ඔයාට තියෙනවා මේ සිලබස් එකට අදාළව පුංචි ප්‍රස්තාර සටහනක් මේ විදිහට කතා කරන්න. ඔයාගේ පදාර්ථයේ යාන්ත්‍රික ගුණ කියන පාඩමට අදාළව. පදාර්ථයේ යාන්ත්‍රික ගුණ කියන පාඩමට අදාළව. දැන් මේකේ ප්‍රස්තාරයේ තියෙන්නේ ප්‍රත්‍යා බලය. ප්‍රත්‍යා බලයට එරෙහිව වික්‍රියාව ප්‍රස්තාර කරනවා. හරි? ප්‍රත්‍යා බලයට එරෙහිව වික්‍රියාව ප්‍රස්තාර කරනවා. සරල රේඛීය වෙනවා. සරල රේඛීය ලැබිලා තියෙන්නේ. පුංචි වෙනස් වීමකට ලක් වෙනවා. ඒ වෙනස් වෙලා නැවත වෙනස් වීමකට ලක්. ඔන්න පුතේ ප්‍රස්තාරය. හරි? ප්‍රත්‍යා බලයට සාපේක්ෂව පුතේ වික්‍රියාව ප්‍රස්තාරගත කළාම ඔයාට ලැබෙන්නේ මෙන්න මේ විදිහේ ප්‍රස්තාරයක්. මෙතන තියෙනවා පුතේ අපිට සීමාවක්. මෙතන තියෙනවා පුතේ අපිට සීමාවක්. හරි? මෙතන තියෙනවා පුතේ අපිට සීමාවක්. මම ලකුණු කරනවා පුතේ මේක A, මෙතන පොයින්ට් එක B, මෙතන C, මෙතන D. මෙතන A, මෙතන B, මෙතන C, මෙතන D. හරි? මෙතන මම C කියලා ගන්නවා, මෙතන මම D කියලා ගන්නවා. හරි? උදේ A මතක තියාගන්න මෙන්න මේ සීමාව. A සමානුපාතික සීමාව. සමානුපාතික සීමාව. උදේ B
අපි කතා කරනවා ප්‍රත්‍යස්ත සීමාව. ප්‍රත්‍යස්ත සීමාව. පුතේ අපි කතා කරනවා C ભેදක ලක්ෂය. ભેදක ලක්ෂය. පුතේ අපි කතා කරනවා D අවනති ලක්ෂය. අවනති ලක්ෂය. හරි. පුතේ මොනවද? ප්‍රත්‍යාබලයට එරෙහිව වික්‍රියාව ප්‍රස්ථාරගත. නැත්නම් වික්‍රියාවට එරෙහිව ප්‍රත්‍යාබලය ප්‍රස්ථාරගත. පුතේ මේ විදියට ප්‍රස්ථාරගත කරපුවාම ඔයාලට ලැබෙන්නේ ඔය විදිහේ ප්‍රස්ථාරයක්. එතකොට මේකේ A සමානුපාතික සීමාව, පුතේ B ප්‍රත්‍යස්ත සීමාව, පුතේ C ભેදක ලක්ෂය, පුතේ D අවනති ලක්ෂය. පුතේ D අවනති ලක්ෂය. අපි එනවා ඔය එකින් එක ලක්ෂයන් ගැන කතා කරන්න. අපි එනවා එකින් එක ලක්ෂයන් ගැන කතා කරන්න. පුතේ සමානුපාතික සීමාව මොකක්ද කියන්නේ? ප්‍රත්‍යාබලයට සමානුපාතික ලෙස වික්‍රියාවේ සිදුවන වෙනස් වීම අපි කතා කරනවා සමානුපාතික සීමාව. මොකක්ද කියන්නේ? ප්‍රත්‍යාබලයට සමානුපාතික ලෙස වික්‍රියාව වෙනස් වන උපරිම සීමාව. මොකක්ද කියන්නේ? ප්‍රත්‍යාබලයට සාපේක්ෂව නැත්නම් සමානුපාතික ලෙස වික්‍රියාව වෙනස් වන උපරිම සීමාව. ඒ කියන්නේ මෙහෙම එකක්. යම්කිසි වස්තුවක් අරගෙන මම දෙනවා බලයක්. මම දෙනවා දෙපස්සක බලයක්. මේ දෙපස්සක බලයක් ලබා දීම නිසා මම කියනවා මෙන්න මේ වස්තුව ඇදෙනවා. ඔන්නදී ඇදෙන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍ය ප්‍රත්‍යාබලයක් කියලා කියන්නේ ඇදීමක් එක්ක සම්පීඩනය කිරීමක් සිදු කරනවා. අන්න ඇදෙන අවස්ථාවක ඒ ඇදෙන්න පුළුවන් කියන්නේ නොදෙන බලයට සාපේක්ෂව දිගෙහි සිදුවන වෙනස් වීම ඊට සමානුපාතික ලෙස වෙනස් වන සීමාව තමයි අපි කතා කරන්නේ. මොකක්ද කියලාද? සමානුපාතික සීමා. ඒ නිසායි කියන්නේ ප්‍රත්‍යාබලයට සමානුපාතික ලෙස වික්‍රියාව වෙනස් වන සීමාව අපි උපරිම සීමාව අපි කතා කරන්නේ සමානුපාතික සීමාව. සමානුපාතික සීමාව. දැන් මෙතෙන් එනකොට මම බලයක් දීලා තියෙන්නේ ඒ බලයට සාපේක්ෂව දිග වෙනස් වෙනවා කියන්නේ. ඒ වෙනස් වෙන සීමාව තමයි A. ඒ මතක සමානුපාතික සීමාව. එතනින් ඉස්සරහට යනවා. උදේ B මොකක්ද? ප්‍රත්‍යස්ත සීමාව. මම දීපු බලය තව ටිකක් වැඩි කරනවා. හරි? මොකද කරන්නේ? මම බලයක් දුන්නා. බලයක් දුන්නාට පස්සේ වස්තුව දිගින් වැඩි වුණා. ඒ වික්‍රියාවක් සිද්ධ වුණා. අන්නේ දිගින් වැඩි වෙච්ච උපරිම ප්‍රමාණය තමයි ඊට පස්සේ දීපු බලය මම තව ටිකක් වැඩි කරනවා. මොකද කරන්නේ? ඔය දීපු බලය මම තව ටිකක් වැඩි කරනවා. උදේ මෙන්න මේ දීපු බලය තව ටිකක් වැඩි කරනකොට මෙන්න මේක එන්න පුළුවන් උපරිම ප්‍රත්‍යස්ත සීමාව. ඒ කියන්නේ ඇදෙන්න පුළුවන් උපරිමයටම දැන් ඇදලා තියෙනවා. සම්පීඩනය වෙන්න පුළුවන් උපරිමයටම සම්පීඩනය වෙලා තියෙනවා. දැන් මෙන්න පුතේ ඇදෙන්න පුළුවන් උපරිම සීමාව අපි කතා කරනවා ප්‍රත්‍යස්ත සීමාව. අපි කතා කරනවා පුතේ ප්‍රත්‍යස්ත සීමාව. මොකක්ද කියන්නේ? ප්‍රත්‍යාබලයට සමානුපාතික ලෙස වික්‍රියාව වෙනස් වන උපරිම සීමාව සමානුපාතික සීමාවයි. ඊට පස්සේ යොදපු බලය තව ටිකක් වැඩි කරාම තව ඇදෙන්න පුළුවන් උපරිමයක් දක්වනවා. මේක කැඩෙන තැන ගැන හිතන්නකෝ. උපරිමයක් දක්වා ඇදෙනවා. උදේ මෙන්න ඇදෙන්න පුළුවන් උපරිම සීමාව ප්‍රත්‍යස්ත සීමාව. උදේ ඇදෙන්න පුළුවන් උපරිම සීමාව ප්‍රත්‍යස්ත සීමාව. උදේ C D ගැන හිතන්න එපා දැන්. කමෙන්ට් පැහැදිලි කරනවා. උදේ C ලක්ෂය මොකද්ද? ભેදක ලක්ෂය. උදේ මෙතෙන් එනකොට ඇදෙන්න පුළුවන් උපරිම සීමාවට දැන් මේ ප්‍රත්‍යස්ත සීමාවේ තියෙන්නේ යොදපු බලය තව ටිකක් වැඩි. මොකද්ද මම කරන්නේ පුතේ? යොදපු බලය තවත් ටිකක් වැඩි කරනවා. උදේ යොදපු බලය තවත් ටිකක් වැඩි කරලා මෙන්න ගේ උපරිම අවස්ථාවකට ඇදෙන්න පුළුවන් උපරිම ඇදිලා මේක කැඩිලා. හරි? ඇදෙන්න පුළුවන් උපරිම ඇදිලා පුතේ මේක කැඩිලා යනවා. එතකොට පුතේ ඔන්න ඔය කැඩෙන සීමාව අපි කතා කරනවා ભેදක ලක්ෂය. අපි කතා කරනවා පුතේ ભેදක ලක්ෂය ලෙස. හරි? පුතේ D මොකක්ද කියන්නේ? අවනති ලක්ෂය. පුතේ D මොකක්ද කියන්නේ? අවනති ලක්ෂය. මොකක්ද කියන්නේ අවනති ලක්ෂය?
උදේ මෙතෙන් එනකොට ඇදෙන්න පුළුවන් උඩ සීමාවට ඇදලා තියෙන ප්‍රත්‍යස්ත සීමාව ඇතුලේ ඇදෙන්න පුළුවන් උඩ ප්‍රමාණයට මේක ඇදලා තියෙන උදේ ප්‍රත්‍යස්ත සීමාව ඇතුලේ එතකොට උදේ තව චුට්ටක් බලය දුන්නාම මොකද කරන්නේ උදේ ඒ වස්තුව දැන් ඔයා හිතන්න තව ටිකක් බලය දීලා මම මේක තව ටිකක් අදිනවා එතකොට උදේ 0.2ක වගේ ප්‍රමාණයක් ස්ථාවර ලෙස විරූපණය වෙනවා උදේ ස්ථාවර ලෙස විරූපණය වෙනවා ඒ කියන්නේ නැවත ඔයා හිතන්න මම මෙතෙන් එනකම් බලය දීලා ඒ වස්තුව ඇදලා මේ වස්තුවේ බලය ඉවත් කළා මේ වස්තුවේ දීපු බලය ඉවත් කළා. උදේ බලය ඉවත් කළාට නැවත අර මුල් තත්ත්වයට මේකපත් වෙනකොට ස්ථාවර ලෙස චූටි ප්‍රමාණයක් වෙනස් වෙලා තියෙනවා. ස්ථාවර ලෙස බොහොම පුංචි ප්‍රමාණයක් වෙනස් වෙලා තියෙනවා. ඒක අය හදන්න බෑ. මෙතෙන් එනකොට ඒක නැවත හදන්න බෑ. අපි යන්නේ ඒ ලක්ෂ්‍යය කතා කරන්නේ අවනති ලක්ෂ්‍යය ලෙස. මොකක්ද කියන්නේ? අපි නැවත ප්‍රස්තාරය කතා කරගෙන යමු. මොකක්ද කියන්නේ? මේ ප්‍රස්තාරය තියෙනවා A B C සහ D කියලා ප්‍රධාන ලක්ෂයන් හතරක්. උදේ A සමානුපාතික සීමාව. උදේ A සමානුපාතික සීමාව. ප්‍රත්‍යාබලය යොදනවා ඊට සාපේක්ෂව දිගේ වෙනස් වීම සිද්ධ වෙනවා. ඒ දිගේ වෙනස් වීම සිද්ධ වෙන්න පුළුවන් සීමාව අපි කතා කරනවා උදේ සමානුපාතික සීමාව කියලා. ඊට පස්සේ ඒ බලය තව ටිකක් වැඩි කරලා මේක ඇදීමකට තව ටිකක් ලක් කරනවා. එතකොට ඇදෙන්න පුළුවන් උපරිමයක් දක්වනවා. දැන් මේ අවස්ථාවට ඇවිල්ලා මම ඔයා හිතන්න මම බලය ඉවත් කළයි කියලා. මෙතෙන් එනකන් ඇදලා මම නැවත බලය ඉවත් කරලා උදේ බලය ඉවත් කරලා දාපුවාම නැවත වස්තුව සම්පූර්ණයෙන්ම මුල් ස්වරූපයටපත් වෙනවා. නැවත වස්තුව සම්පූර්ණයෙන්ම මුල් ස්වරූපයටපත් වෙනවා. උදේ මම මෙතෙන් එනකන් තව ටිකක් බලය දීලා දුන්නා. ඒ සීමාව ප්‍රත්‍යස්ත සීමාව. ඒ සීමාව උදේ ප්‍රත්‍යස්ත සීමාව. උදේ ඔන්න ප්‍රත්‍යස්ත සීමාවට දී ඇවිල්ලා මම බලය ඉවත් කරනවා. ප්‍රත්‍යස්ත සීමාවට ඇවිල්ලා මම බලය ඉවත් කරනවා. ඒක මොනව වෙනවද? මේක නැවතත් උදේ මුල් ස්වරූපයටමපත් වෙනවා. මේක නැවතත් මොනව වෙනවද උදේ මුල් ස්වරූපයටමපත් වෙන්න පුළුවන්. ඊට පස්සේ තව චුට්ටක් මම බලය දෙනවා. තව ටිකක් බලය දීලා තවත් ඇදීමකට ලක් කරනවා. උදේ තව ටිකක් බලය දීලා තවත් ඇදීමකට ලක් කරන ලක්ෂය අවනති ලක්ෂය. මේ අවස්ථාවට ගෙනල්ලා මම බලය ඉවත් කරනවා කියලා ඔයා හිතන්නේ. බලය ඉවත් කරනවා. උදේ මූල ස්වරූපයටපත් වෙනවා. හැබැයි 0.2ක වගේ ප්‍රමාණයක් උදේ විරූපණයක් ඇති වෙලා තියෙනවා. 0.2ක ප්‍රමාණයක් වගේ උදේ විරූපණයක් ඇති වෙලා තියෙනවා. ඊට පස්සේ මම මෙතෙන් ගෙනල්ලා තව ටිකක් බලය දෙනවා. බලය තවත් වැඩි කරලා අදිනවා උදේ. යම් අවස්ථාවක් වෙනවා උදේ මේක කැඩිලා. යම් අවස්ථාවක් වෙනවා මේක කැඩිලා. එතකොට උදේ ඔන්න ඔය කැඩෙන ලක්ෂය අපි කතා කරනවා මොනවද? ભેදක ලක්ෂය ලෙස. ඔය කැඩෙන ලක්ෂය ඔයයි මමයි කතා කරනවා උදේ ભેදක ලක්ෂය ලෙස. පැහැදිලිනේ? මම හිතනවා බොහොම පැහැදිලි ප්‍රස්තාරය. ඕක තමයි ඔයාගේ පදාර්ථයේ යාන්ත්‍රික ගුණ කියන කාරණා අදාළව ඔයාට කතා කරන්න තියෙන ප්‍රස්තාරය. පදාර්ථයේ යාන්ත්‍රික ගුණ කියන කාරණා අදාළව ඔයාට කතා කරන්න තියෙන ප්‍රස්තාරය. එතකොට උදේ ඊට පස්සේ ඔයාට තියෙන අනුමානිකාවක් කතා කරන්න තන්‍ය ද්‍රව්‍ය. මොකද්ද තියෙන්නේ? ඔයාට තියෙන අනුමානිකාවක් කතා කරන්න තන්‍ය ද්‍රව්‍ය. උදේ තන්‍ය ද්‍රව්‍යයක් කියලා කියන්නේ මොකක්ද? යම්කිසි ද්‍රව්‍යයක් අපිට මිටියම් කරන්න, අබරන්න, නමන්න, කවන්න, රෝල් කරන්න, හැඩ ගැන්වීමට හැකියාවක් තියෙනවා නම් මොනවද කියන්නේ? යම්කිසි ද්‍රව්‍යයක් උදේ මිටියම් කරන්න, කඩන්න, අබරන්න, කලන්න, හැඩය වෙනස් කරන්න අපිට හැකියාවක් තියෙනවා නම් නැත්නම් හැඩ ගන්නවන්න අපිට හැකියාවක් තියෙනවා නම් අපි අන්න ඒ වගේ ද්‍රව්‍ය වලට භෞතික විද්‍යාවේ විශේෂ නමක් පාවිච්චි කරනවා. මොකද තන්‍ය ද්‍රව්‍ය. උදේ භෞතික විද්‍යාවේ අපි නමක් පාවිච්චි කරනවා. මොකද තන්‍ය ද්‍රව්‍ය. මොකද තන්‍ය ද්‍රව්‍ය. ඊට පස්සේ ඔයාට තියෙනවා බංගුර භාවය ගැන කතා. බංගුරතාවය ගැන කතා. උදේ බංගුරතාවයක් කියලා කියන්නේ මොකක්ද? ඇතැම් ද්‍රව්‍ය ප්‍රත්‍යස්ත සීමාව තුලදීම කැඩීම කරලා. හරි? අර ප්‍රස්තාරයේ තිබුණනේ යම් කිසි සීමාවක් දක්වා එනවා ඒක සමානුපාතික සීමාව. ඊට පස්සේ යනවා ප්‍රත්‍යස්ත සීමාව. උදේ ඔන්න ඔය ප්‍රත්‍යස්ත සීමාවෙම සමහර වෙලාවට යම් කිසි වස්තුන් තියෙනවා ඒවා කැඩිලා බිඳලා යනවා. ඔන්න ඔය විදිහේ
ප්‍රත්‍යස්ත සීමාව තුලදීම කැඩීමකට ලක් වෙනවා නම් ඒ කියන්නේ ස්වීකාර්ය ගුණ මත වීමක් ඇති වෙන්නේ නැත්නම් අපි යන්නේ ඒ වගේ ද්‍රව්‍ය වලට කියනවා පුතේ බංගුර ද්‍රව්‍ය. ඔය වගේ ද්‍රව්‍ය වලට අපි කියනවා පුතේ මොකද්ද? බංගුර ද්‍රව්‍ය. හරි හොඳට මතක තියාගන්න. මොකද්ද කිව්වේ? තන්‍ය ද්‍රව්‍යයක් ගැන අපි කතා කරා. යම්කිසි වස්තුවක් තෙරපන්න, අඹරන්න, නමන්න, කපන්න සහ හැඩ ගන්න අපිට හැකියාවක් තියෙනවා නම් අපි ඒ වගේ වස්තුන් වලට කියනවා තන්‍ය ද්‍රව්‍ය. අපි ඒ වගේ වස්තුන් වලට කියනවා තන්‍ය ද්‍රව්‍ය. එතකොට මේ ඊට පස්සේ අපි කතා කරනවා බංගුරතාවය. මොකද්ද කියන්නේ බංගුරතාවය කියලා පුතේ? බංගුරතාවයක් කියලා කියනවා. යම්කිසි වස්තුන් තියෙනවා ප්‍රත්‍යස්ත සීමාවෙන්ම කැඩිලා. ප්‍රත්‍යස්ත සීමාවෙන් අපේ මේ වස්තුව කැඩිලා. එතකොට පුතේ ප්‍රත්‍යස්ත සීමාව තුල ඔය විදිහට යම්කිසි වස්තුවක් කැඩෙනවා කියලා කියන්නේ ස්වීකාර්ය ගුණ නැති වෙලා. ඔතේ ඔන්න ඔය විදිහ ස්වීකාර්ය ගුණ නැති වස්තුව අපි කතා කරනවා පුතේ මොනවද කියලාද? බංගුරතාවය සහිත වස්තු ලෙස. බංගුරතාවය සහිත වස්තු ලෙස. උදාහරණ විදිහට ඔයාලට තියෙනවා පුතේ වියදුරු, චීන චට්ටි, පෝසිලේන්, පිලිස්සු මැටි, කොන්ක්‍රීට් වාර දේවල්. හරි ඔය විදිහට තියෙනවා පුතේ පිලිස්සු මැටි, කොන්ක්‍රීට්, පිලිස්සු මැටි, කොන්ක්‍රීට්, පෝසිලේන්, වියදුරු, චීන චට්ටි වගේ දේවල්. හරි මම හිතනවා බොහොම පැහැදිලි කියලා පුතේ. අපි මොනවද මෙතෙක් කතා කරේ පුතේ? ප්‍රත්‍යස්ත ගුණය ගැන කතා කරුවා. ඒක ආශ්‍රයෙන් අපි සූත්‍රයක් ගොඩ නැගුවා x සමානයි k e ලෙස. ඊට පස්සේ අපි ගොඩ නැග කතා කරලා පුතේ මොනවද? ප්‍රත්‍යස්තතා බලයක් කියන්නේ මොකක්ද කියන එක අපි කතා කරලා ඉන්නේ. ප්‍රත්‍යස්තතා බලය පුතේ ප්‍රධාන ආකාර දෙකයි කිව්වා. ආතන්‍ය ප්‍රත්‍යස්තතා බලය සහ සම්පීඩක ප්‍රත්‍යහ බලය ලෙස. ආතන්‍ය ප්‍රත්‍යහ බලය සහ සම්පීඩක ප්‍රත්‍යහ බලය ලෙස. ඔතේ ඊට පස්සේ කතා කරනවා අනුමානිකාව වික්‍රියාවක් කියන්නේ. ඔතේ ඊට පස්සේ කතා කරනවා අනුමානිකාව වික්‍රියාවක් කියන්නේ. ඔතේ වික්‍රියාවත් ප්‍රධාන ආකාර දෙකකට අපි කතා කරනවා ආතන්‍ය වික්‍රියාව සහ සම්පීඩක වික්‍රියාව ලෙස. ඊට පස්සේ අපි ඔයාලගේ සිලබස් එකට අදාළව ප්‍රස්තාරය කතා කරනවා. ඒකේ සමානුපාතික සීමාව, ප්‍රත්‍යස්ත සීමාව, ભેදක ලක්ෂය, අවනති ලක්ෂය ගැන අපි කතා කරනවා උදේ. ඊට පස්සේ අපි ඉස්සරහට මොනවද කතා කරන්නේ? තන්‍ය ද්‍රව්‍ය කියන්නේ මොනවද කියලා කතා කරනවා. ඊට පස්සේ මොකද අපි ඉස්සරහට මොනවද කතා කරන්නේ? බංගුරතාවයක් කියන්නේ මොකක්ද කියලා කතා කරනවා. උදේ දැන් එනවා කතා කරන්නේ මොකක්ද? යම්මාපාක්‍ය ගැන. උදේ දැන් එනවා කතා කරන්නේ මොකක්ද? යම්මාපාක්‍ය ගැන. උදේ ආතන්‍ය ප්‍රත්‍යාබලය ආතන්‍ය වික්‍රියාවට දරන අනුපාතය. මොකද කියන්නේ? ආතන්‍ය ප්‍රත්‍යාබලය ආතන්‍ය වික්‍රියාවට දරන අනුපාතය අපි කතා කරනවා පුතේ යම්මාපාක්‍ය. හරි? අපි කතා කරනවා පුතේ යම්මාපාක්‍ය. ආතන්‍ය ප්‍රත්‍යාබලය යම්මාපාංක ආතන්‍ය ප්‍රත්‍යාබලය ආතන්‍ය වික්‍රියාවට දරන අනුපාතය. ඔයයි මමයි කතා කරනවා පුතේ ඔයාගේ සිලබස් එකට අදාළව යම්මාපාංක. යම්මාපාංක ලෙස. එතකොට පුතේ යම්මාපාංකය සමානයි යම්මාපාංක සමානයි මොකද වෙන්නේ? ආතන්‍ය ප්‍රත්‍යාබලය ආතන්‍ය ප්‍රත්‍යාබලය ආතන්‍ය ප්‍රත්‍යාබලය බෙදනවා පුතේ ආතන්‍ය වික්‍රියාවෙන්. ආතන්‍ය වික්‍රියාවෙන් හරි ආතන්‍ය ප්‍රත්‍යාබලය පුතේ බෙදනවා ආතන්‍ය වික්‍රියාව. ආතන්‍ය ප්‍රත්‍යාබලය ආතන්‍ය වික්‍රියාවට තරම අනුපාතය ඔයයි මම ඉගෙන ගන්නවා පුතේ. මොකද නම යම්මාපාංක. යම්මාපාංක පුතේ බලමු සූත්‍රය ගොඩනගලා ඔයා දන්නවා ආතන්‍ය ප්‍රත්‍යාබලයට මේ වෙලාවේ සූත්‍රය මොකද්ද? එක් බෙදීම a කියලා එකක් ඉගෙන ගත්තා ඔයාට මතක නම්. හරි ඔයාට මතක නම් බලය බෙදීම අරස්කඩ වර්ගඵලය. ඒක බෙදෙන්න ඕනේ පුතේ මොකෙන්ද? ආතන්‍ය වික්‍රියාවෙන්. ඒක බෙදෙන්න ඕනේ මොකෙන්ද? ආතන්‍ය වික්‍රියාවෙන්. පුතේ ආතන්‍ය වික්‍රියාව විද්‍යුතිය බෙදීම මූලික කියලා. විද්‍යුතිය බෙදීම මූලික කියලා. එතකොට පුතේ මොකද්ද මෙතන වෙන්නේ? F බෙදීම A මේ බෙදීම මම ගුණ කිරීමක් කරනවා.
ඊට ඉස්සරහින් තියෙන පදේ මොකක් වෙනවද එතකොට? හරය ලවය මාරු වෙනවා. ඊට ඉස්සරහින් තියෙන පදේ මොකක් වෙනවද? හරය ලවය මාරු වෙනවා. අපි යම්මාපාංගයේ සංකේතයේ y වලින් නම් හරි යම්මාපාංගයේ සංකේතයේ y වලින් නම් එතකොට පුතේ y සමානයි කොහොමද එන්නේ? f වැඩි කිරීම l a බෙදීම e කියලා සූත්‍රයක්. f වැඩි කිරීම l බෙදීම a වැඩි කිරීම e කියලා සූත්‍රයක් වරක්. පුතේ යම්කිසි වස්තුවක බර හැම වෙලාවකම සමානයි බලයට. එතකොට බර සමානයි mg. ඒ නිසා කෙනෙක්ම x සමානයි mg කියලා ඔයාලට කියන්න පුළුවන්. හොඳට මතක තියාගන්න මේක. කොහොම වස්තුවක බර සමානයි ඒ බලයට ඒ නිසා w සමානයි ඔයා දන්නවා සූත්‍රයේ බලය පාඩමේ මේ වෙනකොට ඉතින් තියෙන්නේ w සමානයි mg කියලා එකක්. එතකොට ඒ නිසා මොනවද වෙන්නේ? නිසා f සමානයි mg කියලා කියන්න පුළුවන්. ඒකෙන් මම තවත් සූත්‍රයක් නිරූපණය කරනවා දෙන්න. මොකද්ද කරන්නේ? f වෙනුවට ආදේශ කරනවා mg වැඩි කිරීම l බෙදීම පුතේ a. මෙන්න සූත්‍ර දෙක පුතේ. මේ සූත්‍ර දෙකෙන්ම යම්මාපාංගය හොයන්න පුළුවන්. යම්මාපාංගයට අදාළව ස්කන්ධය ගණනය කරන්න කියලා සමහර වෙලාවට ඔයාලා කියනවා. එතකොට මෙන්න මේ සූත්‍රය ඔයාලා දැන් දෙන්න ඕනේ. යම්මාපාංගයට අදාළව ස්කන්ධය ගණනය කරන්න කියලා ඔයාලා කියනවා. එතකොට මෙන්න මේ සූත්‍රය ඔයාලා දැන් දෙන්න ඕනේ. පැහැදිලිද? මතක තියාගන්න පුතේ. එතකොට යම්මාපාංගය මොකද්ද? ආතන්‍ය ප්‍රත්‍යහබලයේ ආතන්‍ය වික්‍රියාවට දරන අනුපාතයේදී යම්මාපාංගයේ ලෙස ඔයයි මමයි කතා කරනවා. ඒක ආශ්‍රයමත් සූත්‍රයේ විප්‍රාණ කරගෙන යනවා. යම්මාපාංගයේ සමානත්වයේ f වැඩි කිරීම l බෙදීම a වැඩි කිරීම e. උදේ f සමානයි mg නිසා f වෙනුවට mg වැඩි කිරීම l බෙදීම a වැඩි කිරීම e කියලා සූත්‍රය කොට ගන්න පුළුවන්. ඔය සූත්‍ර දෙකෙන්ම ඔයාටයි මටයි පුළුවන් මොනවද කරන්නද? යම්මාපාංගය ගන්න කරන්න. ඔයාටයි මටයි පුළුවන් මොකද මොකද සූත්‍රය? යම්මාපාංගය ගණනය කරන්න. එතනින් ඉස්සරහට යන්න. උදේ මම අද දවසේදී මේ පදහත්යේ යාන්ත්‍රික ගුණ කියන පාඩමට අදාළව තියරි විතරයි කතා කරන්නේ. යම්මාපාංගයේ අපි මේ කතා කරන පදහත්යේ යාන්ත්‍රික ගුණ කියන පාඩමට අදාළව ඔයත් එක්ක අද දවසේ තියරි විතරයි කතා කරන්නේ. එතකොට මෙන්න මේ අද දවසේ ඉගෙන ගන්න සූත්‍ර ගොඩාක් තියෙනවා නේද? සූත්‍ර ගොඩාක් තියෙනවා අද දවසේ ඉගෙන ගන්න. මෙන්න මේ සූත්‍ර යොදලා කොහොමද ගණන් හදන්නේ කියන එක අපි ඊළඟ වීඩියෝ එකෙන් කතා කරමු. ඒ නිසා දිගටම එකතු වෙලා ඉන්න මේ වැඩේත් එක්ක අපි ඊළඟ වීඩියෝ එකෙන් කතා කරනවා. මේ ඉගෙන ගත්ත සූත්‍ර කොහොමද ආදේශ කරන්නේ? මේ ඉගෙන ගත්ත සූත්‍ර වලින් කොහොමද ගණනය කිරීම කරන්නේ? හරි? කොහොමද ගණනය කිරීම කරන්නේ කියන්නේ? හරි. උදේ ඊළඟ තියරි කොටස අපි වෙනවා කතා කරන්නේ මෙන්න මේ පාඩමට අදාළ ඊළඟ තියරි කොටසදී මොකද්ද? ඇදිතන්තුවක ප්‍රත්‍යස්ත විභව ශක්තිය. ඇදිතන්තුවක ප්‍රත්‍යස්ත විභව ශක්තිය. උදේ මොකද්ද කියන්නේ? ඇදිතන්තුවක හෝ තුනක ගබඩාවන ශක්තිය ඒ ඇදීමේදී කරනු ලබන කාර්ය ප්‍රමාණයට සමාන වෙනවා. යම්කිසි ඇදලා තියෙන තන්තුවක හෝ දුන්නක ගබඩා වෙලා තියෙන ශක්ති ප්‍රමාණයකදී මොකද්ද කරන්නේ? ඇදීමේදී කරනු ලබන කාර්ය ප්‍රමාණයට සමාන වෙනවා. අපි බලමු මොකද්ද ඔය කියපු කතාව මෙන්න මෙහෙම එකක්. උදේ මෙන්න මේ විදිහේ තන්තුවක් තියෙනවා. මෙන්න මේ තන්තුවට මම දෙනවා බලයක්. ඒ බලය දීම නිසා මොනව වෙනවද? දිගේ වැඩි වීමක් සිද්ධ වෙනවා. මෙන්න වැඩි වෙච්ච දිග විතතිය. මේ තියෙන මුල් දිග L. මෙන්න වැඩි වෙච්ච දිග විතතිය. මේ තියෙන මුල් දිග L. උදේ මම මොකක් දීලාද මේ බාල් දිග වැඩි උනේ? බලයක් දීලා ඉඳි වැඩි. බලයක් දීලා ඉඳි වැඩි. එතකොට උදේ මෙම කාලය තුල යෙදෙන බලය ශුන්‍යයේ සිට f දක්වා ක්‍රමයෙන් වැඩි වෙන බැවින් අපි කියනවා මෙහෙම එකක්. මධ්‍යන්න බලයක් ගණනය කරන්න. උදේ දැන් පළවෙනි අවස්ථාවේ කිසිම බලයක් නැහැ. ටිකෙන් ටික මම බලය වැඩි කරගෙන යනවා. එතකොට දිගක් වැඩි වෙන. හරිද? මම මොකද කරන්නේ? මේකට බලයක් දෙනවා. බලය ටිකෙන් ටික වැඩි කරගෙන යනවා. එතකොට මුදේ මේකේ දිගත් මොනව වෙනවද? වැඩි වෙන. එතකොට මුදේ මෙන්න මේ බලය බිඳුවෙන් පටන් ගන්න නම් කාලයක් තුල බලය වැඩි වීමක් සිදු වෙනවා. බිඳුවෙන් පටන් අරගෙනයි බලය ටිකෙන් ටික වැඩි කරන්නේ. ඒ නිසා පළවෙනි පියවර ලෙස මොකද්ද ගණනය කරන්නේ?
මධ්‍යන්න බලයක් ගන්න. මධ්‍යන්න බලයක්. මධ්‍යන්න බලයක් කියන්නේ බිඳුවේ ඉඳලා කීයක් දක්වා දාලා තියෙනවා. බිඳුව ධන F මධ්‍යන්න හොයන්න බෙදනවා දෙකකින්. මධ්‍යන්න හොයන්නේ බලයන් දෙකක් මේ අපි එකතු කරන්නේ. ඕනම එකක මධ්‍යන්න හොයන්නේ කොහොමද? මධ්‍යන්න මධ්‍යස්ථ බලය හොයන්නේ කොහොමද? අපි බලයන් ප්‍රමාණය තියෙන අගයන් ප්‍රමාණය එකට එකතු කරනවා. ඊට පස්සේ තියෙන සංඛ්‍යා දාන්න. එතකොට මෙන්න මේක බලයන් දෙකකට එකතු කරනවා දෙකෙන් එතකොට මේ මධ්‍යන්නේ ගන්න කියනවා බලයට අදාළව මධ්‍යන්න බලයක් මම හොයා කරනවා. ඊට පස්සේ උදේ මෙන්න මේ මධ්‍යන්න බලය හොයාගත්තාම ඔයා මේ වෙනකොට බලය පාඩමට අදාළව ඒ මන්දක කාර්ය ශක්තිය සහ ශ්‍රමතාවය කියන ඔයාගේ පාඩමට අදාළව කාර්ය වෙනුවෙන් සම්බන්ධතාවයක් තිබුණා. ඔයා මේ වෙනකොට ඉගෙන ගන්න තියෙන්නේ කාර්ය වෙනුවෙන් සම්බන්ධය. මොකද්ද උදේ ඉගෙන ගන්න සම්බන්ධය? කාර්ය සමානයි බලය වැඩි කිරීම බලයේ දිශාවට සිදුවෙච්ච විස්ථාපන. බලයේ දිශාවට සිදුවෙච්ච බලයේ දිශාවට සිදු වූ විස්ථාපනය. හරි විස්ථාපනය. උදේ සංකේතාත්මකව ලියුවොත් කොහමද? කාර්ය W සමානයි බලය වැඩි කිරීම බලයේ දිශාවට සිදුවෙච්ච විස්ථාපනයේදී D විදියට කතා. බලයේ දිශාවට සිදුවෙච්ච විස්ථාපනයේදී D විදියට කතා. එතකොට උදේ මෙන්න බලය කිසිම ගැළලුවක් නැහැ උදේ. මෙන්න බලයේ විදියටම කියනවා. එතකොට උදේ බලය වැඩි කිරීම බලයේ දිශාවට සිදුවෙච්ච විස්ථාපනය. දැන් උදේ බලය යොදලා තියෙන්නේ මේ දිශාව. බලයේ දිශාවට සිදුවෙච්ච විස්ථාපනය කියලා කියන්නේ මොකක්ද? බලයේ දිශාවට සිදුවෙච්ච විස්ථාපනය කියලා කියන්නේ මොකක්ද උදේ? මෙන්න යොදලා තියෙන බලයේ දිශාවට නැත්නම් බලය යොදලා තියෙන දිශාවට සිදුවෙච්ච විස්ථාපනය නැත්නම් සිදුවෙච්ච ගමන් කිරීම කොච්චරයිද කියන්නේ. එතකොට මේ විස්ථාපනය මෙන්න බලයේ දිශාවට සිදුවෙච්ච විස්ථාපනය කොච්චරයිද? සිම්පල් E. ඒ නිසා මෙතන D වෙනුවට කෙලින්ම පුතේ E ආදේශය. D වෙනුවට මොකක් වෙනවද? E ආදේශය. එතකොට පුතේ ඔය සූත්‍රේ W සමානයි F වැඩි කිරීම D වෙනුවට E නේ. ඇයි බලයේ දිශාවට සිදුවෙච්ච විස්ථාපනය කොච්චරයිද? E කියලා මම ගණනය කරලා තියෙන්නේ. එතකොට පුතේ බලය වෙනුවෙන් කෙලින්ම ආදේශ කරනවා මධ්‍යන්න බලය. කොහොමද? F වෙනුවට එතකොට බිඳුව ධන F බෙදීම 2යි වැඩි කිරීම E. බිඳුව ධන F බෙදීම 2යි වැඩි කිරීම E. එතකොට පුතේ බිඳුව කොහොම එකතු කරුවත් පුතේ බිඳුවයි කිසි කාර්යයක් නැහැ. ඒ නිසා F වැඩි කිරීම E බෙදීම 2යි. ඔක තව විදිහකට ලියුවොත් භාගයයි F ඔන්න පුතේ ඇදි තන්තුවක ප්‍රත්‍යස්ත බලය වෙනුවෙන් සූත්‍රය. ඇදි තන්තුවක ප්‍රත්‍යස්ත බලය වෙනුවෙන් සූත්‍රය. මොකක්ද? ඇදි තන්තුවක ප්‍රත්‍යස්ත බලයේදී කරනු ලබන කාර්ය ප්‍රමාණයට සමාන නිසා කාර්ය ආශ්‍රයෙන් අපි ගොඩනැගුවා සූත්‍රයක්. කාර්ය සමාන නැත්නම් ප්‍රත්‍යස්ත බලය සමානයි මොකද වෙන්නේ? භාගයයි FE කියන සූත්‍රයෙන් ඔයාලා ගණනය කරන්න පුළුවන්. එහෙම නැත්නම් F වැඩි කිරීම E බෙදීම 2යි කියන සූත්‍රයෙන් ඔයාලා ගණනය කරන්න පුළුවන්. පැහැදිලිද? ඔය තමයි පුතේ ඔයාගේ සිලබස් එකට අදාළව තියෙන ප්‍රත්‍යස් මේ අපි කතා කරන පදාර්ථයේ යාන්ත්‍රික ගුණ කියන සම්පූර්ණ පාඩමට අදාළ තියෙනවා. හරි? පදාර්ථයේ යාන්ත්‍රික ගුණ කියන පාඩමට අදාළව ඔයාට තියෙන සම්පූර්ණම තියෙනවා. උදේ ඔයාට ලියන්න තව පුංචි නෝට් එකක් තියෙනවා. ඔයාට නිබන්ධනෙත් එක්ක අපි එක සම්බන්ධ වෙනවා නම් ඒ විදිහට ඒ නෝට් එක සම්පූර්ණ කරගෙන යන්න පුළුවන්. හරි? එතකොට උදේ අද දවසේ මම කතා කරුවේ ඔයගොල්ලොත් එක්ක මොකද්ද පුතේ මම අද දවසේ කතා කරුවේ ඔයගොල්ලොත් එක්ක පදාර්ථයේ යාන්ත්‍රික ගුණ කියන පාඩමට අදාළව පුතේ තියෙන සම්පූර්ණම තියරි කොටස් ටික. එතකොට පුතේ මේකට අදාළව මේ කතා කරන සියලුම සූත්‍රයන් යොදන්නේ කොහොමද? ඒ සූත්‍රය යොදලා ගණනය කිරීම කරන්නේ කොහොමද? මේ සියලු කාරණාවන් පුතේ අපි කතා කරනවා ඊළඟ දවසේ වීඩියෝ එක හරහා. එතකොට lesson online කියන අපේ YouTube channel එක හරහා ඔයාට පුළුවන් කිසිම ගැටලුවක් නැතුව අපිත් එක්ක මේ වීඩියෝස් වලට සම්බන්ධ වෙලා ඔයාට මේ පාඩම් බලන්න මේ පාඩම් එකේ එකතු වෙන්න. හරි?
එතකොට පුතේ ඔයාට මේ විදිහට අපි ඊළඟ දවසේ වීඩියෝ එකේ කතා කරනවා මොනවද? අපි ඊළඟ දවසේ වීඩියෝ එකේ කතා කරනවා අද ඔයා ඉගෙනගත්ත සූත්‍ර පාවිච්චි කරලා කොහොමද ගණනය කිරීම කරන්නේ? පුතේ හොඳට මතක තියාගන්න මේ පාඩම තව පාඩම් දෙකක් එක්ක හැදෙනවා. මේ පාඩම තව පාඩම් දෙකක් එක්ක සම්බන්ධතාවයක් දක්වනවා. මොකද්ද සම්බන්ධතාවය? බලය පාඩමත් එක්ක මේ පාඩම දැනෙනවා පුතේ. කාර්ය ශක්තිය සමතාවය කියන පාඩමත් එක්ක දැනෙනවා. ඔයාලට ප්‍රශ්නයක් ආවොත් ඔය පාඩම් තුනම එකට එකතු කරලායි ප්‍රශ්න නිර්මාණය වෙන්නේ. ඒ නිසා හොඳට මතක තියාගන්න මේ පාඩම තවත් පාඩම් දෙකක් එක්ක බඳ වෙන පාඩමක්. පදාර්ථ යාන්ත්‍රික විද්‍යාව කියන පාඩම බලය පාඩමත් එක්ක සම්බන්ධ කරන්න පුළුවන්. කාර්ය ශක්තිය සහ ශ්‍රමතාවය කියන පාඩමත් එක්ක සම්බන්ධ කරන්න පුළුවන්. හරි. පුතේ ඔයා 2023 උසස් පෙළ කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් තාක්ෂණ වේදේ විෂය ධාරාවයි. ඒකට අදාළව තාක්ෂණ වේදේ විෂය ධාරාවට අදාළව සයන්ස් ෆොර් ටෙක්නොලොජි විෂයත් එක්ක අපිට සම්බන්ධ වෙන්න කැමති නම් ඒ සම්බන්ධතාවයට අවශ්‍ය WhatsApp group එකට දාලා link එක මේ වීඩියෝ එකේ පහළ description එකේ මම ඔයාලට දාලා තියෙනවා. ඔයාලට පුළුවන් මේක බලන්න. ඔයාලට පුළුවන් මේ link එක හරහා WhatsApp group එකට සම්බන්ධ වෙන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් කෙලින්ම අපිත් එක්ක පන්ති වලට සම්බන්ධ වෙන්න. උදේ මේ මාසේ 5 වෙනිදා ඉරිදා උදේ 8ට මේ මාසේ 5 වෙනිදා ඉරිදා දවසේ උදේ 8ට 2023 තියරි පන්තියක් පටන් ගන්නවා. ඒ නිසා ඔයාගේ යාළුවෙක් ඉන්නවා නම් මේ පන්තිට දෙලා හරින්න තාක්ෂණ වේදේ ඔයා කරන්නේ නැති වෙන පුළුවන් සමහර වෙලාවට. හැබැයි ඔයාගේ යාළුවෙක් කරන්න පුළුවන්. ඒ නිසා ඔයාගේ යාළුවෙක් තාක්ෂණ වේදේ කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක් ඉන්නවා නම් මේ පණිවිඩය යාට දෙන්න. මේ වීඩියෝ එක යාට ෂෙයා කරන්න. යාට ෂෙයා කරලා කියන්න. මේක ඩිස්ක්‍රිප්ෂන් එකේ මේක link එක තියෙනවා WhatsApp group එකට දාලා සම්බන්ධ වෙන්න WhatsApp group එකට එක්ක. ඔයාලට පුළුවන් අපිත් එක්ක සම්බන්ධ වෙන්න. හරි. එතකොට පුතේ එහෙනම් අපි අද දවසේ වැඩේ නවත්වනවා මේ විදිහට. හොඳට මතක තියාගන්න එහෙනම් 2023 ඔයාගේ තාක්ෂණ වේදේ සහ විද්‍යාව කියන විෂයට අදාළව පන්තිය පටන් ගන්නවා උදේ ඔන්ලයින් පන්තිය මේ මාසේ 5 වෙනිදා උදේ 8ට ඒ කියන්නේ මේ ඉරිදා උදේ 8ට ඔයයි මායි නැවත මුළු වෙනවා උදේ මේ විදිහට පන්තිය පටන් ගන්නවා. හරි. එහෙනම් ඔයාලට පුළුවන් අපිත් එක්ක මේකට සම්බන්ධ වෙන්න. මේකට අදාළ සියලු විස්තර මේ වීඩියෝ එකේ පහළ description එකේ මම දාලා දෙනවා. ඒක කියවන්න. මේ වීඩියෝ එක බලන්න. ළමයින්ට වෙලා හරියද ඔයා තාක්ෂණ වේදේ කරන්නේ නැත්නම් තාක්ෂණ වේදේ කරන දරුවෙක්ට මේකේ බලපෑමක් තියෙනවා නම් ඒ දැනුම බෙදා ගන්න උදව් කරනවා. හරි. එහෙනම් මොකද අපි අදට පන්තිය නවත්වන්නේ ලෑස්ති වෙන්නේ හැමෝටම සුබ දවසක්. ආයුබෝවන්.